සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන්ට වාසනාව ලැබුණා, දුර්ලභව ලැබුණ මනුස්ස ජීවිතයක උප්පත්තිය ලබන්න. ඊටත් වඩා 10000 ගුණයකින් වාසනාවක් ලැබුණා ඒ වාගේ මනුස්ස ජීවිතයක ඉපදෙන්න ලැබිච්ච කාලේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය මේ විදියට අහන්න ලැබීම. ඉතින් දුර්ලභ මනුස්ස ජීවිතයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණියත් ලැබෙන මේ මොහොතේ වහවහ තමන්ගේ ජීවිතයට යහපත උදා කරගන්න මේ පින්වතුන් වාසනාවන්ත වෙන්න ඕන. ඒක ඊටාම සුළු පිරිසකට තමයි අවස්ථාව ලැබෙන්නේ. එතකොට පින්වත්නි, අදත් අසිරිමත් සම්බුදු සසුනේ උතුම් මාර්ගඵල අවබෝධයේ ශ්‍රාවක සංඝරත්නය කොහොමද ලබාගත්තේ කියලා මේ බුද්ධ ශාසනයේ මගඵලලාභී භික්ෂු පරපුරත් ශ්‍රාවක පරපුරත් බිහි වෙන හැටි තමයි මේ අසල මාසයේ අපි මේ ඉගෙන ගන්නේ. සිත පහදවා ගැනීම පිණිස, තිරුවන් සරණේ සිත පහදවාගෙන අපේ ජීවිතයට යහපත උදා කර ගැනීම පිණිස. ඉතින් අද දවසේ මේ උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා ඒ 5068 8.2 සාන්තිපුර හත්පෝරුව සූරිය වැව යන ලිපිනේ පදිංචි පින්වත් ඒ.පී. කරුණාවතී මෑණියන් විසින්. කරුණාවති සූරිය වැව හත්පෝරුවේ කරුණාවතී මෑණියන්ගේ අරමුණ තමයි අද ධර්ම දානයෙන් සිද්ධ කරලා සත්පුරුෂ ඇසුරත් යෝනිසෝ මනසිකාරයත් ලැබීම පිණිසම මේ ධර්ම දානයේ හේතු වේවා කියලා ඒ මෑණියෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් පින්වත්නි, සත්පුරුෂ ඇසුරත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණා දෙකමයි මාර්ගඵල නිවන් අවබෝධයට හේතු වනම කාරණා දෙක. මොකද සම්මාදිට්ඨිය තෝරන තැන්වල අටුවාවලත් ඒ වගේම පිටකෝපදේශ සහ කුද්දක නිකායේ ග්‍රන්ථවල විස්තර කරන්නේම සම්මාදිට්ඨියට බාහිර කාරණාවක් නැහැ. ඊතරම් උපකාරී වෙන සත්පුරුෂ ඇසුර තරම්. ඒ වගේම සම්මාදිට්ඨිය උපද්දවා ගන්න අභ්‍යන්තර කාරණාවක් නැහැ යෝනිසෝ මනසිකාරයේ තරම්. ඇත්තටම සත්පුරුෂ ඇසුරත් යෝනිසෝ මනසිකාරයත් කියන එක පින් කර කර පතන්න ඕන එකක්. පින් කර කර පතන්න ඕන එකක් ඒක. ඒකට හේතුව තමයි පින්වතුනි, සත්පුරුෂ ඇසුර ලැබෙන්නේ පිනක විපාකයක් විදිහට. ඊළඟට යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ පිනක විපාකයක් විදිහට. නිදිකාණ්ඩ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ කුද්දක නිකායේ වදාලා පිනේ විපාක ගැන විස්තර කරද්දී සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ පිනේ විපාකයක් විදිහට. ඊළඟට යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ පිනේ විපාකයක් විදිහට.
ඒ නිසා පින් කරලා සත්පුරුෂ ඇසුර යෝනිසෝ මනසිකාරයේ පැතීම කොයි තරම් හොඳද? කොයි තරම් හොඳ කාරණාවක්ද? පින්වතුනි, සමහර මිනිසුන්ගේ ජීවිතයට අසත්පුරුෂ ආශ්‍රය එනවා. ඒක යම්කිසි අකුසල කර්මයේ විපාකයක් විදිහටත් වෙනවා. ඒ අකුසල කර්මයේ මෙන්න මේ වගේ පින්වත්නි. ඒ තමයි කෙනෙක් ඔන්න ජීවත් වෙනවා මිත්‍යා ආජීවයෙන්. මිත්‍යා ආජීවයෙන් කියලා කියන්නේ එයා ජීවත් වෙන ක්‍රමය අධර්මිකයි. හැබැයි උපයන ධනෙන් යහපත් දේවල් කරනවා. උපයන ධනෙන් දන් දෙනවා, දන්සැල් දෙනවා. ඔය වාගේ යහපත් දේවල් කරනවා. හැබැයි ධනෙ උපයන්නේ අධර්මිකව. අධර්මිකව ධනෙ ඉපීමේ කර්මයන්, දන් දීමේ පුණ්‍ය කර්මයක් දෙක එක තැන යම් දවසක විපාක දෙනවද? එදාට සිද්ධ වෙන්නේ එයාට ගොඩාක් භවභෝග සම්පත්තිය ලැබෙනවා දන් දුන්නේ කී විපාක විදිහට. හැබැයි අධර්මිකවනේ ධනෙ හම්බ කළේ. ඒ නිසා මොකද වෙන්නේ? එයාගේ ධනය නසන පාපී මිත්‍රයෙක් මිත්‍ර වෙනවා. එයා අසත්පුරුෂ ඇසුරකට ලැබෙනවා. ගොඩාක් ධනෙ තියෙනවා, උගත්කම් තියෙනවා, ප්‍රසිද්ධකම තියෙනවා. ඇසුරු කරන්නේ අසත්පුරුෂයෙක්. හේතුව තමයි යා සංසාරේ පින් කරලා තියෙන අධර්මිකව උපයලා. ඔක තමයි මිත්‍යා ආජීවයේ තියෙන විපාක. දැන් ওই මිත්‍යා දෘෂ්ටි පතුරන එක එක දෘෂ්ටි තියෙන අය ළඟටත් ධනවත් මිනිස්සු, ප්‍රසිද්ධ මිනිස්සු, උගත් මිනිස්සු යයි සම්මතය යනවනේ. ඒකට මේ මිනිස්සුන්ට ඇයි අසත්පුරුෂ ආශ්‍රයයක්, මිත්‍යා දෘෂ්ටික ආශ්‍රයයක් ලැබෙන්නේ? හේතුව යාළ සංසාරේ පින් කරලා තියෙන අධාර්මික උපයපු දෙයකින්. සහ අන් අයට මිත්‍යා දෘෂ්ටිය දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මට මේ පුණ්‍ය විපාක සහ කර්ම විපාක පිළිබඳව මතක් වුණේ මේ සත්පුරුෂ ආශ්‍රය ලැබීමට කොයිතරම් පිනක් තියෙන්න ඕනද කියන කාරණාව සිහි වෙද්දී. ඉතින් පින්වත්නි, අපගේ ලෞතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට හිතසුව පිණිසම ගම් නියංගන් සිසාරා වැඩම කරනවා. එහෙම වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ තනියමයි දැන් වඩින්නේ. ඇසළ පුම් පොය දවසක බාරාණස් ඉසිපතනයේදී ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ බුදුරජාණන් වහන්සේ උරුවෙල් ජනපදයේ දක්වා ඒ වස් කාලයේ අවසානයේ ශ්‍රාවක අරහත් සංගරුවන ධර්මපචාරී පිටත් කොට යවා භාග්‍යතුන් වහන්සේ තනිවම උරුවෙල් ජනපදයට වැඩියා. ඒ අතරතුර බද්දවග්ගිය කුමාරවරු අරහත්වයට පත් වුණා. ඒ පිරිසත් ධර්මපචාරයේ යොදවා බුදුරජාණන් වහන්සේ තනිවම උරුවෙල් ජනපදයට වැඩියා. උරුවෙල් කාශ්‍යපගේ ආරාමයට වැඩලා ඉරිදි ප්‍රාතිහාර්ය 3500කට වඩා ප්‍රාතිහාර්ය පාලා ඒ පිරිස দমনය කළා, පැවිදි වුණා. නදී කාශ්‍යප, ගයා කාශ්‍යප අවසානයේ 1000ක් පිරිස සමග ඒ තුන්බෑ ජටිලයන් පැවිදි වුණා. දැන් බලන්න මේ පිරිසට ආනුපුබ්බි කතාව බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. සාමුක්ඛංශික දේශනාවත් අර ආනුපුබ්බි කතාවත් එක වදාළේ නැහැ. ඔවුන් මාර්ගඵල ලබන්නේ නැතුවම පැවිදි බව ඉල්ලද්දී තමයි බුදුරජාණන් වහන්සේ පැවිදි බව ලබා දුන්නේ. උපසම්පදාව ලබා දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ 1000ම පිරිවරාගෙන ගයා සීරිසේට වැඩම කළා. ගයා සීරිසේ අදටත් තියෙනවා ගයාවේ. ගයාවේ නගරයට අද ටවුන් එකට ඈත පේනවා කන්ද ගයා සීරිස. අදටත් කියන්නේ ගයා සීරිස කියලා. මම ගිහිල්ලා තියෙනවා මේ භූමියට. කඳු ගැටයක්. ඉතින් පහළ ඉඳලා නිමීට කන්ද නැගගෙන යන්න ඕන. කන්ද මුදුනේ ගල් තලාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය 1000ක් සංඝ පිරිස පිරිවරාගෙන ගයා සීරිසේට වැඩම කළා. ওই ගයා සීරිසේ ළඟ තමයි තියෙන්නේ ටංකිත මංචය. ඒ කියන්නේ සුචිරෝම කරරෝමගේ විමානයේ තියෙන්නේ
ওই ගයා සීරිසේ ළඟම පොකුණක් ළඟ. මම එතෙන්වත් ගිහිල්ලා තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට අහන්න ලැබිච්ච නිසා ලොකු ස්වාමීන් වහන්සේ කාරණාවක් ගානේ අකුරක් ගානේ අපිට විස්තර කරලා දුන්න නිසා සාමාන්‍යයෙන් අපි දඹදිව වන්දනාවක ගියාම නැත්නම් දඹදිව අපි වැඩින්න ගියාම අපේ එහි ගමන කිසි දෙයක් වෙන්නේ නැහැ. අපිට කියලා තියෙන තොරතුරු දැනගෙන තියෙන තොරතුරු සහ ඉතිහාස පොත්පත්වල ওই පුරාණ තැන් පිළිබඳව යම්කිසි හෝදුවාවල් තියෙනවා. අපි ඒව හොයාගෙන ගියා ඒ කාලේ. දැන් මේ කොරෝනා කාලෙට කලින් අපි දඹදිව වන්දනා ගමන් යනකොට අපි බුද්ධ ගයාවේ අපි අසුපි වැඩි ඉඳිද්දි අපි ওই තොරතුරු හොයාගෙන අපි ඉතින් පොඩි වාහනයක් අරගෙන කීප දෙනෙකුත් කැටුවා අපි හොයාගෙන යනවා ඒවා. හරි අමුතුම කාලයක් ගෙවුණා පින්වත්නි. ওই කොරෝනා වලට කලින්. ඊට පස්සේ ගිහිල්ලා අපි ඒ තැන් වලට ගිහිල්ලා අපි දැන් ටංකිත මංචේ ඒ සුචිරෝම කරරෝම හිටපු තැන මේ මම හිතේ මංගල් බවුරි කියලා ඒ ස්ථානෙට අද කියන්නේ මම මතක හැටියට ඒ පොකුණ ළඟට ගිහිල්ලා එතනක් ගල් තලාවක් තියෙනවා. ඒ ගල් තලාවේ ඉඳලා අපි මේ සුචිරෝම සූත්‍රයේ සජ්ජහායනා කරලා මේ කතා බහ කරලා සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡා කරලා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් කරලා ඊට පස්සේ ගයා සීර්සයට ගිහිල්ලා ගයා සීර්සයේ මේ දහම් කතා කරලා පින් අනුමෝදන් කරලා අපි ඉතින් බොහොම සතුටින් මේ දඹදිව මේ වන්දනමාන කරගත්ත කාලයක් මතක් වෙනවා. ඉතින් අපිට පුළුවන් වුණා ගයා සීර්සයට යන්න. ඉතින් උඩ ගල් තලාව තියෙනවා. හැබැයි ওই ස්ථාන හැම එකක්ම පින්වතුනි අද මේ හින්දුන්ගේ කෝවිල් තියෙනවා. ඉතින් අනගාരിക ධර්මපාලතුමා ජීවිතේ දෙවෙනි තැනට තියලා ගුටි වැට කාගෙන බුද්ධ ගයාව බේරගත්ත නිසා අදටත් බෞද්ධයෝ බුද්ධ ගයාව වදිනවා. ලෝකේම බෞද්ධයෝ. ධර්මපාලතුමා නොඉදින්න අද බුද්ධ ගයාව බෞද්ධයෙකුට වඳින්න නැහැ. මොකද ධර්මපාලතුමා අත ගහපු තැන් ටික තමයි බේරුණේ. අනිත් හැම තැනක්ම Hindu කෝවිල් බවට පත් වුණා. දැන් අද ඔය කියන්නේ ගයා සීරිසේ ගයා කාශ්‍යප හිටපු තැන අද කෝවිලක්. ඒකට තමයි විෂ්ණුපාද ටෙම්පල් කියන්නේ. ඊළඟට මේ නදී කාශ්‍යප හිටපු තැන අද කෝවිලක්. උරුවෙල් කාශ්‍යප හිටපු තැන අද කෝවිලක්. එතකොට ඔය හැම තැනක්ම කෝවිලක්. ඊළඟට සුචිරෝම කරරෝම යක්ෂයා හිටපු තැන ඒ පොකුණ ළඟ තියෙන කෝවිලක්. ගයා සීරිසේ තියෙන කෝවිලක්. ඉතින් පින්වතුනි කෙසේ නමුත් දැන් භාග්‍යවතුන් වහන්සේ කාලෙට අපි යමු. ගයා සීර්සයට මේ 1000ක් පිරිස පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩලා බුදුරජාණන් වහන්සේ ඒ සංඝ පිරිස ගල්තලාවේ අසුන් ගත්තට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාලා. එකම ස්ථානයේ 1000ක් පිරිස අරහත් විටපත් වෙන මඟපල් ලබනේ උතුම් දේශනාව අද අපි ඉගෙන ගනිමු. මේ දේශනාවේ නම ආදිත්ත පරියාය සූත්‍රය. මේ දේශනාවේ නම ආදිත්ත පරියාය සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බම් භික්ඛවේ ආදිත්තං. පින්වත් මහණෙනි සියල්ල ගිනි ගත්තා. කිංච භික්ඛවේ සබ්බං ආදිත්තං. මොකද්ද පින්වත් මහණෙනි සියල්ල ගිනි ගත්තා කියන්නේ? චක්කුම් භික්ඛවේ ආදිත්තං. ඇහැ ගිනිගෙන තියෙන්නේ. රූපා ආදිත්තා. රූපේ ගිනිගෙන තියෙන්නේ. චක්කු විඤ්ඤාණං ආදිත්තං. චක්කු විඤ්ඤාණය ගිනිගෙන තියෙන්නේ. චක්කු සම්පස්සෝ ගිනිගෙන තියෙන්නේ. ඇහි ස්පර්ශය. යම්පිදං චක්කු සම්පස්සපච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ආදිත්තං. එහි ස්පර්ශය මුල් කරගෙන හට ගන්නවාද සැපක් වේවා දුකක් වේවා සැප දුක් රහිත හෝ වේවා වේදනාවක් ඒද ගිනිගෙන තියෙන්නේ. ඊට පස්සේ දේශනා කරනවා කේන ආදිත්තං. මොකෙන්ද ගිනි ගත්තේ? ආදිත්තං රාගක් ගිනා දෝසක් ගිනා මෝහක් ගිනා. ගිනි ගත්තා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්.
ආදිත්තං ජාතියා ජරා මරණේන ශෝක පරිදේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි ආදිත්තන්ති වදාමි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලින් ගිනිගෙන තියෙනවා කියලයි කියන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් මේ ගින්නක් උපමාවක් කරගෙන මේ ධර්මයේ දේශනා කළේ මේ කරන්න ඇත්තේ කියලා අපි හිතනවා. අටුවාවලත් එහෙම විස්තර කරනවා. ඒ තමයි මේ ඇතෝ බොහෝ කාලයක් මේ ගිනි පුදමින් වාසය කළේ. මේ අයගේ ජීවිතේම වෙලා තිබ්බේ ගින්දර. ඒ නිසා මෙයාලා උදේ හවස වැඩිපුරම දැකපු දේ තමයි ගින්දර. භාග්‍යතුන් වහන්සේ ගින්නම උපමා කොටගෙන ධර්මයේ දේශනා කොට වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ගිනිගෙන තියෙන්නේ සියල්ලම. ඒ තමයි ඇස, ඇසට පේන රූප, ඇහැයි රූපයයි නිසා හටගන්න ඇසේ විඥාණය. පින්වතුනි දැන් ඇස කියනකොට ඔබට පේනවනේ මේ පේන ඇහැ. රූප කියන්නේ ඇහැට පේන දේවල්. එතකොට ඇහැට පේන රූපයෙන් රූපයි ඇහැයි සම්බන්ධ කරන්නේ විඥාණය. විඥානේ හටගත්තේ නැත්නම් ඇහැට රූප පේන්නේ නැහැ. ඒතකොට විඥානයේ ස්වභාවය තමයි දැන ගැනීම. ඇසෙන් රූපය දැන ගන්නවා. ඒක තමයි විඥානය. එතකොට ඇසයි රූපයයි විඥානයයි එකතු වීමට කියන්නේ ඇසේ ස්පර්ශය. ඒ ඇසයි රූපයයි විඥානයයි එකතු වීම ඒ තින්නම් සංගති පස්සෝ ඒ තුනක එකතු වීම ස්පර්ශයයි. ඒ ස්පර්ශයේ මුල් උනාම තමයි ඒ ස්පර්ශය නිසා තමයි සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත වේදනාවක් ඇහැ මුල් කරගෙන හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ওই සියල්ලම ගිනිගෙන තියෙන්නේ. මොකෙන්ද ගිනි ගත්තේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වලින් ගිනිගෙන තියෙන්නේ. ඇයි පින්වතුනි මේ සියල්ලම අයිති ජාති ජරා මරණ වලටනේ. ඇසත් ඉපදුන ස්වභාවයෙන් යුක්තයි. රූපත් ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි. විඥානයත් ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟ මේ ඔක්කොම ජරාවට යන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට මේවා මුල් කරගෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හට ගන්නවා. මේ ඔක්කොමත් එක මුහු වෙලා තියෙන්නේ ජාති ජරා මරණ. රාග දේශ මොහ ප්‍රහාණය නොකරපු නිසා ඇහැ තුලත් මොහ වෙලා රාග දේශ මොහ. රූපේ තුලත් මොහ වෙලා රාග දේශ මොහ. විඥානේ තුලත් මොහ වෙලා රාග දේශ මොහ. ස්පර්ශේ තුලත් මොහ වෙලා රාග දේශ මොහ. ඉතින් ඒ තුලින් හටගන්න වේදනාව තුලත් රාග දේශ මොහ වෙලා තියෙන්නේ. ඇස ජාති ජරා මරණ වලට අයිති නිසා එතනින් පහළ තියෙන සියලුම දේවල් වල ජාති ජරා මරණ මොහ වෙලා තියෙන්නේ. හැම මොහොතෙම ගිනිගෙන තියෙන්නේ. ගින්නේ ස්වභාවය තමයි ගින්නට බඳුන් වෙන දේ අවසන් කරලා දාන එක. ගින්නේ ස්වභාවය තමයි ගින්නට උපකාරක දේ අවසන් කරන එක. ඒ නිසා ඇහැ ගිනි ගත්තා කියන්නේ ගත වෙන මොහොතක් පාසා මේ ඇස අනිත්‍ය කරා ගෙනියනවා. විනාශය කරා ගෙනියනවා. මේ ගිනි ගැනීමේ ස්වභාවය. ඊළඟට දවනවා, තවනවා. අපි සෑම මොහොතකම ඔබත් මමත් මේ ගිනි වලින් රාග, ද්වේෂ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියන 11 ගින්නකින් ගිනි අරන් ඉන්නේ. ඇහෙන් රූප බලනවා කියන්නේ රහත් නොවුන කෙනාට, රහතන් වහන්සේ නමක් නොවුන කෙනාට, මගඵල නොලැබූ කෙනෙකුට මේ ගින්නෙන් දැවි දැවි ඉන්නවා මිසක් එතනින් එහා සැනසෙල්ලක් නැහැ. ගින්නක් උඩ මේ සත්වයා වාසය කරන්නේ.
ඉතින් හොඳට විමසනවා දැන් අර 1000ක් සංඝ පිරිස. ඇසට පේන රූප, විඥානේ, ස්පර්ශය, වේදනාව මේවා 11 ගින්නකින් දැවි දැවි තියෙන්නේ කියලා යෝනිසෝ මනසිකාරය දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා සෝතං ආදිත්තං කනත් ගිනිගෙන තියෙන්නේ. සද්දා ආදිත්තා සද්දයක් ගිනිගෙන තියෙන්නේ. සෝත විඥානං ආදිත්තං කනෙන් ශබ්දේ දැන ගැනීම නම් වූ සෝත විඥානේ ගිනිගෙන තියෙන්නේ. සෝත සම්පස්සෝ ආදිත්තෝ ඇස ඒ කනයි ශබ්දයයි විඥානේ එකතු වීම නැමැති කනේ ස්පර්ශය ගිනිගෙන තියෙන්නේ. යම්පිදං සෝත සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි ආදිත්තං ඒ ස්පර්ශය මුල් කරගෙන හට ගන්නවා නම් සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත විඳීමක් ඒද ගිනිගෙන තියෙන්නේ. කේන ආදිත්තං කුමකින්ද ගිනිගෙන තියෙන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. ඉතින් කනෙන් හැම වෙලාවෙම ගිනිගෙන තියෙන්නේ රාග, දේශ, මෝහ වලින්. රාග, දේශ, මෝහෙන් ගිනිගෙන ජරා මරණයෙන් ගිනිගෙන දැවි දැවි තියෙන්නේ. මේ කන මොහොතක් පාසා මරණයට ළඟා වෙනවා. විනාශයට ළඟා වෙනවා. අනිත්‍ය ස්වභාවයටමයි හැම මොහොතකම සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා පින්වත්නි මේ ඔක්කොම ගිනිගෙන තියෙන්නේ 11 ගින්නකින් කියලා. ඔය ගිනිගෙන තියෙද්දි ඇස ගිනිගෙන තියෙද්දි කන ගිනිගෙන තියෙද්දි තමයි අපි මේ නාට්‍ය බල මේ අපි කියන්නේ මේ පින්වතුන්. මේ නාට්‍ය බලා සින්දු අහ ඒකාසේ ඕපාදූපාහ මාධ්‍ය සාකච්ඡාවල් බලා අනිත් අයට බයිනේව බලා හිත රිදෙනේව බලා අඬන දේවල් බලා රාගයේ ඇති වෙන දේවල් බලා ද්වේෂයේ ඇති වෙන දේවල් බලා තව පුච්ච ගන්නවා. තව පුච්ච ගන්නවා. ගිනිගෙන ඉන්නේ. අද කාලේ අහන බලන දේවල් එක්ක මේ තරුණ ළමයි එහෙම ගිනිගෙන දැවිලා පිච්චිලා ඉන්නේ. දැවි දැවි ඉන්නේ. දුන් දදා ඉන්නේ. දුන් දදා ඉඳලා ෆෝන් එක අරන් පුච්ච ගන්නවා. දුන් දදා ඉඳලා ටීවී කැසට් දාගෙන පුච්ච ගන්නවා. දුන් දදා ඉඳලා එක එක්කිනාගේ ඕපාදූප ඇනුම් බැනුම් අහලා පුච්ච ගන්නවා. ඒ අතරේ වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. ශෝක සංතාප හට ගන්නවා, දැවිලි තැවිලි හට ගන්නවා. පිච්චි වාසය කරන්නේ. ඉතින් කාටත් තියෙන එකක්. මිනිස්සු කියනවා අනේ අපේ පපුවේ ඇවිලෙන ගින්දර මම පිච්චෙනවා, මේවා මතක් වෙනකොට මම දැවෙනවා කියලා මිනිස්සු කියනවා. එක්කෙනෙකුට විතරක් නෙවෙයි. සකල ලෝක සත්වයාම ගිනිගෙන ඉන්නේ. සකල ලෝක සත්වයාම ගිනිගෙන ඉන්නේ. මාර්ගඵලලාභින් තමයි නිවෙන්නේ. සම්පූර්ණයෙන්ම ගින්න නිවාගත්තේ මහරහතන් වහන්සේලා. ගිනිගෙන දැවි දැවි ඉන්න සත්වයා අර නිවුන මහරහතන් වහන්සේලාට කොයිතරම්නම් ගරු කරන්න ඕනේද? කොයිතරම් ගරු සත්කාර සම්මාන කරන්න ඕනේද? අද කාලේ මොකද වෙන්නේ? ගිනිගෙන ඉඳලා තමනුත් ගිනිගෙන 11 ගින්නකින් අර ගිනි ගත්ත මිනිස්සුන්ටම තවම ගිනි අවුලවනවා. ගිනි ගොඩේ ගිනි අවුලා ඉන්න සමාජයක් ලෝකයක් මේ ලෝකේ තියෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා තමයි පින්වතුනි මේ ගින්න නිවන්නේ. ඉතින් කනේ විඥානේ, ශබ්දය, ඊළඟට ස්පර්ශය, ඊළඟට වේදනාව, ඒ සියල්ලම 11 ගින්නකින් ගිනි ගන්න ආකාරය යෝනිසෝ මනසිකාරය කරනවා අර 1000ක් භික්ෂුන් වහන්සේලා. දැන් මේ අහන ධර්මයේ තමයි යෝනිසෝ මනසිකාරය කරන්නේ සත්පුරුෂයෙක්ගෙන් ලැබෙන දහම් අවවාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගහනං ආදිත්තා. ගහනං ආදිත්තා කියන්නේ නාසයේ ගිනිගෙන තියෙන්නේ. ගන්ධා ආදිත්තා. ගඳ සුවඳත් ගිනිගෙන තියෙන්නේ. ගාන විඥාණය නාසයේ විඥාණයත් ගිනිගෙන තියෙන්නේ.
නාසයයි ගඳ සුවඳයි විඥාන එකතු වීම නාසය ස්පර්ශය. එයත් ගිනිගෙන තියෙන්නේ. ඊළඟට ඒ ස්පර්ශය නිසා හටගන්නවද සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත විඳීමක්. එයත් ගිනිගෙන තියෙන්නේ. කේන ආදිත්තං කුමකින්ද ගිනිගෙන තියෙන්නේ? රාගක් ගිනා, දෝසක් ගිනා, මෝහක් ගිනා. රාග ගින්නෙන්, දෝස ගින්නෙන්, මෝහ ගින්නෙන් ගිනිගෙන තියෙන්නේ. ආදිත්තං ජාතියා ජරා මරණේන ශෝක පරිදේවි දුක්ඛ දෝමනස්සේහි උපායාසෙහි. ආදිත්තන්ති වදාමි. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ගිනි වලින් ගිනිගෙන තියෙන්නේ. නහය පවා ගිනිගෙන තියෙන්නේ. ඉතින් නිවීමක් නැහැ. ඉතින් කොහොමද අරහත් භාවය කියන එක කොහොම එකක්ද කියලා හිතන්නකෝ. දැන් මේ ඔක්කොම ගිනිගෙන නම් තියෙන්නේ. අරහත්ත්වයට පත්වෙච්ච නොවිච්ච කෙනා ගින්නෙන් නිදහස් වෙලා නැත්තම් අරහත්ත්වය කියන එක කොහොම එකක්ද කියලා හිතන්නකෝ. ගින්නක් නැති තැන සීති බුතං සීතල ස්වභාවය නිවී ගිය ස්වභාවයට පත් වුණා. ඊළඟට දිව ගිනිගෙන තියෙන්නේ. දිවට දැනෙන රසය ගිනිගෙන තියෙන්නේ. දැන් අපි දිව ගිනි ගත්ත ගමන් ඒක නිවන්න කියලා හිතන්නේ කෑමක් කාලා. දිවෙන් රසය දැන ගැනීම දිවේ විඥානයත් ගිනිගෙන තියෙන්නේ. දිවයි රසයයි විඥානය එකතු වීම දිවේ ස්පර්ශය. එයත් ගිනිගෙන තියෙන්නේ. ඒ ස්පර්ශය නිසා හට ගන්නවා නම් සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත විඳීමක් ඒද ගිනිගෙන තියෙන්නේ. කුමකින්ද ගිනිගෙන තියෙන්නේ? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන 11 ගින්නකින් දිව ගිනිගෙන තියෙන්නේ. රසය ගිනිගෙන තියෙන්නේ. විඥානය ගිනිගෙන තියෙන්නේ. ස්පර්ශය ගිනිගෙන තියෙන්නේ. වේදනාව ගිනිගෙන තියෙන්නේ. හැම තැනම ගිනිගෙන තියෙන්නේ. ගින්නක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගින්න ගැන දේශනා කරනකොට අර 1000ක් භික්ෂුන් වහන්සේලා ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේගෙන් ඇසෙන ශ්‍රී සද්ධර්මයේ මුල් කරගෙන යෝනිසෝ මනසිකාරය යෙදෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය යෙදෙන්න අකුසල් දුරු වෙන කුසල් උපදින ප්‍රතිපදාවමයි වැඩෙන්නේ. ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ. එතකොට මාර්ගඵල අවබෝධයට මූලික වෙනවා සත්පුරුෂ ඇසුරත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත්. ඉතින් මේ 1000ක් සංඝ පිරිස හොඳට නුවණින් විමසනවා. මේ පිරිස සංසාරේ එකට පින් කරපු අය. මේ 1000ම අතීතයේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනේ මහා අමාත්‍යවරේ දන් දෙද්දී ඒ අමාත්‍යවරයාගේ දානේ කටයුතු හොයලා බලපු 3 දෙනෙක් හිටියා. දානේ කටයුතු හොයලා බලපු 3 දෙනෙක්. ඒ 3 දෙනා තමයි මේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප. ඒ දානේ උයන්ට සහ දානේ බෙදන්න 1000ක් හිටියා. ඒ 1000 තමයි ඒ දාන ශාලාවේ කටයුතු හොයලා බලන්න හිටපු පිරිස තමයි මේ 1000. තව ඒ දානෙට උදව් කරපු 11000ක් හිටියා. ඒ පිරිස තමයි බිම්බිසාර රජුරන්ගේ අමාත්‍ය මණ්ඩලය. ඒ දානේ ප්‍රධානව බාරව හිටපු මහා අමාත්‍යයා තමයි බිම්බිසාර රජුරෝ. එකට කරපු කර්ම එකට විපාක දෙනවා. දැන් මේ පිරිස ඉදිරියේමයි බිම්බිසාර රජුරෝ ඊළඟට සෝවාන් වෙන්නේ. අපි ඒ කතාව ඉදිරියට කතා කරමු. ඉතින් හරි පුදුමයි මේ බුද්ධ ශාසනයේ මගපල් ලැබලා තියෙන විදිය. ඉතින් ඔන්න දැන් මේ 1000ක් සංඝයා ගයා සීරිසේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී ධර්මය අහනවා. කායෝ ආදිත්තු කය ගිනිගෙන තියෙන්නේ. කයට දැනෙන පහස ගිනිගෙන තියෙන්නේ. කයේ විඥානය ගිනිගෙන තියෙන්නේ. ඊළඟට කයේ ස්පර්ශය ගිනිගෙන තියෙන්නේ. කයේ සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත වේදනාවක් හටගත්තොත් ඒ වේදනාවත් ගිනිගෙන තියෙන්නේ.
කුමකින්ද ගිනිගත්තේ? රාගෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන 11 ගින්නකින් ඇඟවල් ගිනිගෙන තියෙන්නේ. මේ ඇඟවල් ගිනිගෙන තියෙද්දි දැවි දැවි තියෙද්දි පිච්චි පිච්චි තියෙද්දි තමයි එවැනි වූ දැවෙන ගිනි ගන්න පිච්චෙන ශරීරම හොයන්නේ. තමනුත් පිච්චි පිච්චි ඉඳලා පිච්චෙන අයම හොයනවා. තමනුත් දැවි දැවි පිච්චි පිච්චි ඉඳලා දැවි දැවි පිච්ච වෙන ශරීරම ස්පර්ශ කළා ආස්වාද විඳිනවා. ඉතින් අවිද්‍යාවක තරම බලන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරපු සත්වයාගේ අන්ධ බාල පෘථග්ජන භාවයේ දෙස බලන්න. ඉතින් මෙහි නිදහස් වීමක් ගැන නිස්සරණයක් ගැන අසෘතව පෘථග්ජනයා දන්නේ නැහැ. පිච්චෙන එක හැර දැවෙන එක හැර දැවෙන පිච්චෙන ජීවිතයට තව තව දැවෙන පිච්චෙන දේවල්ම දා ගන්නවා හැර මේවා විමසා අවබෝධයෙන් කලකිරෙන පැත්තට අවබෝධ වෙන පැත්තට නුවණින් විමසන්නේ නැහැ. මේ 1000ක් පිරිස කය දැවෙන හැටි ඊළඟට රූප දැවෙන හැටි පහසවල් දැවෙන හැටි නුවණින් විමසනවා. මේවා ගිනි ගන්නවානේ රාග දේශ මොහත් එක්ක. ඇත්තට මේ ශරීරයත් ඊළඟට විඥාන පහසත් විඥානයත් මේ ඔක්කොම ජාති ජරා මරණ වලට අයිති දේවල්. මේවා තුල රාග දේශ මොහ හට ගන්න නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ගිනි හට ගන්නවා. ඒකයි මේ 11 ගින්නේ මුලටම රාගක් ගිනා දෝසක් ගිනා මොහක් ගිනා කියලා තියෙන්නේ. රාග දේශ මොහ ගින්න හට ගන්න නිසාම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ හට ගන්නවා. ඊට පස්සේ මේ විදිහට නුවණින් විමසන්න තියෙන්නේ. එතකොට පින්වතුනි මේ මවාගත්ත මානසිකාරයක් නෙවෙයි. මවාගත්ත ලෝකයකුත් නෙවෙයි. ඇත්ත වශයෙන්ම තියෙන සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් තමයි මේ ගිනි 11න් හැම වෙලාවෙම ගිනිගෙන දැවි දැවි ඉන්නේ මේ ලෝක සත්වයා. මේ ගින්නේ ඉන්න කෙනා දැවෙනවා කියලා දන්නේ ගින්නේ නිදහස් වුණ කෙනෙක් මිසක්කා ගින්නේ ඉන්න කෙනා දන්නේ ඔක්කොම පිච්චෙන නිසා. ගින්න නිවුන වෙලාවක් නැති නිසා. ගින්නේ නිදහස් වූ වෙලාවක් නැති නිසා තවත් දෙයකට සාපේක්ෂ දෙයක් නැති නිසා ගිනි ගන්න සත්වයා ගිනි ගන්නවා කියලා දන්නේ නැහැ. රාග දෝෂ මොහ වලින් නිදහස් වීමේ සැපේ කොච්චරද කියලා නිදහස් නොවුන නිසා දන්නේ නැහැ. වෙලාවකට ඇති වෙන දැවීම් තැවීම් ඉදිරියේ මේ වගේ නිදහස් වීමක් නැත්තම් හොඳයි කියලා සිතවිලි පහළ වුණත් ආපහු රාගෙටම වැටෙනවා. ආපහු තරහ ගන්නවා. ආපහු මුලා වෙලා වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විතරක් නෙවෙයි මනෝ ආදිත්තෝ මනස ගිනිගෙන තියෙන්නේ. ඊළඟට ධම්මා ආදිත්තා. මෙතන ධම්මා කියන්නේ මනසට සිතෙන ධම්මාරම්මන සිතවිලි. එතකොට මනෝ විඥාණය මනසින් අරමුණු දැන ගැනීමට කියනවා මනෝ විඥාණය කියලා. එයත් ගිනිගෙන තියෙන්නේ. මනසේ ස්පර්ශයෙන් ඇති වෙනවා නම් සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත විඳීමක්. ඒද ගිනිගෙන තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මොකකින්ද මේවා ගිනිගත්තේ? රාගෙන්, ද්වේෂයෙන්, මෝහෙන්, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන 11 ගින්නකින් ගිනිගෙන තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒවම් පස්සම් භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ චක්කුස්මින්පි නිබ්බින්දති. මෙන්න මේ විදිහට බලන් දකිනකොට ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 දිහා ඔන්න ඔය විදිහට බලන කෙනා බලන්න දක්ෂ කෙනාට කියනවා සුතවත් ආර්ය ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාව අහලා ඒ තුල යෝනිසෝ මනසිකාරය කරන කෙනා සුතවත් ආර්ය ශ්‍රාවකයා. මේ විදිහට මේ දකින්නකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා ඇස කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා.
ඇස කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. රූපේ සූපි නිබ්බින්දති. රූපය කෙරෙහිත් කලකිරෙනවා. විඥානය කෙරෙහිත් කලකිරෙනවා. ස්පර්ශය කෙරෙහිත් කලකිරෙනවා. ඒ ස්පර්ශයෙන් හටගන්නවා නම් සැපක් හෝ දුකක් හෝ සැප දුක් රහිත විඳීමක් ඒ වේදනාව ගැනත් කලකිරෙනවා. ඊට පස්සේ දැන් ඔන්න එතනින් යට ගින්න නැහැ. එහෙනම් ඇහැ ගැන කලකිරුණේ නැති නිසා, රූපය ගැන කලකිරුණේ නැති නිසා, ඊළඟට විඥානය ගැන කලකිරුණේ නැති නිසා, ස්පර්ශය ගැන කලකිරුණේ නැති නිසා, ඒ ස්පර්ශය මුල් කරගෙන හටගන්න සැප හෝ දුක හෝ සැප දුක් රහිත විඳීම ගැන කලකිරුණේ නැති නිසා තමයි රාග ගින්න හටගන්නේ. ද්වේෂ ගින්න හටගන්නේ. මෝහ ගින්න හටගන්නේ. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස උරුම කරගත් සංසාරයට වැටෙන්නේ කලකිරිච්චේ නැති නිසා. කලකිරුනේ නැත්තේ ඇයි? කලකිරුනේ නැත්තේ ඇත්ත ඇති සැටියෙන් දැක්කේ නැති නිසා. ඇත්ත ඇති සැටියෙන් දැක්කේ නැත්තේ ඇයි? සත්පුරුෂ ඇසුරෙන් අහපු ශ්‍රී සද්ධර්මයට අනුව යෝනිසෝ මනසිකාරය කරපු නැති නිසා. ඇයි යෝනිසෝ මනසිකාරය කරගන්න බැරි වුණේ? සත්පුරුෂයන්ගෙන් සත්පුරුෂ ධර්මයක් අහපු නැති නිසා. ඇයි සත්පුරුෂ ධර්මයක් අහන්න නොලැබුණේ? සත්පුරුෂයෝ මුණ ගැහිච්ච නැති නිසා. අන්න මුල දැක්කද? ඉතින් මේ විදිහට 11 ආකාරයකින් ගින ගන්න විදිහ සුතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් කල්පනා කරනකොට කන ගැනත් අවබෝධයෙන් කලකිරෙනවා. කනෙන් දැනගන්න ශබ්දය ගැන, විඥානය ගැන, ස්පර්ශය ගැන, ඒ ස්පර්ශයෙන් හටගන්න සැප දුක් රහිත විඳීම ගැන අවබෝධයෙන් කලකිරෙනවා. ඒ විතරක් නොවේ මේ විදිහට සුතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් දකිනකොට 11 ගින්නකින් ගිනිගෙන තියෙන විදිය නාසය ගැනත්, නාසයට දැනෙන ගඳ සුවඳ ගැනත්, විඥානේ නාසයේ විඥානය ගැනත්, ස්පර්ශය ගැනත්, ස්පර්ශයෙන් හටගන්න සැප දුක් රහිත විඳීම ගැනත් අවබෝධයෙන් කලකිරෙනවා. ඒ විතරක් නෙවෙයි නාසයේ දිව ගැන, දිවේ දැනෙන රසය, දිවේ විඥානය, දිවේ ස්පර්ශය, දිව මුල් කරගෙන හටගන්න සැප දුක් රහිත විඳීම. දිවේ ස්පර්ශය මුල් කරගෙන හටගන්න සැප දුක් රහිත විඳීම. මේවා ගැන අවබෝධයෙන් කලකිරෙනවා. කය ගැනත් කලකිරෙනවා. කයට දැනෙන පහස ගැනත් කලකිරෙනවා. කයේ විඥානය ගැන කලකිරෙනවා. කයේ පහස ගැනත් කලකිරෙනවා. කයේ පහසෙන් හටගන්න සැප දුක් රහිත විඳීම් ගැනත් කලකිරෙනවා. පින්වතුනි දැන් බලන්න මේ කයට දැනෙන පහස, කයට දැනෙන පහසට තියෙන කලකිරීම ඇති වෙන්න නම්, එයින් නිදහස් වෙන්න නම් අනිවාර්යෙන් කයේ යථා ස්වභාවය දකින්න ඕන. කයේ යථා ස්වභාවය දකින්න නැතුව කය ගැනවත්, කයට දැනෙන පහස ගැනවත්, කයේ වේදනාව ගැනවත් කලකිරෙන්නේ නැහැ. අපි මේ පොඩි සිද්ධියකින් කලකිරිලා ඕන්නේ අපිට කිසිම දෙයක්, අපි හැම දෙයක්ම අතහැරලා ඉන්නවා කියලා කිව්වට මේ අතහැරපු දේ ඊළඟ මොහොතේ ආය ඕන. ඒත් ගින්නකින් අතහැරියා මිසක් මේ අවබෝධයෙන් අතහැරපු එකක් නෙවෙයි. ඇතිවෙච්ච රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ ඒ ගින්නකින් අපිට මේ ශරීරේ එපා කියලා අපි දැඟලුවාට කයි යථා ස්වභාවය දැනගෙන නෙවෙයි. කයි යථා ස්වභාවය අවංකවම තේරුම් ගත්තා නම් ඇත්ත ස්වභාවයෙන්ම එපමණකින්ම කය ගැන අවබෝධයෙන් කලකිරීම පිහිටනවා. ඇයි මොකද්ද මේ කියලා? ඇයි Tamanට අයිති දෙයක් නෙවෙයිනේ, වසඟේ පවතින දෙයක් නෙවෙයිනේ. කෙලෙස් වලින් දැවි පිච්චි තියෙන ශරීරනේ තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මනස ගැනත්, මනසට සිතෙන අරමුණු ගැනත්, ඊළඟට මනසේ ස්පර්ශය ගැනත්, මනසේ විඥානය ගැනත්, මනසේ විඥානයේ ස්පර්ශය ගැනත්, ස්පර්ශය මුල් කරගෙන හටගන්න සැප දුක් රහිත විඳීම් ගැනත් අවබෝධයෙන්ම කලකිරෙනවා. ඒ අවබෝධයෙන්ම කලකිරෙන්නේ ආර්ය ශ්‍රාවකයා අර විදිහට 11 ආකාරයකින් මේ ආයතන 6, බාහිර ආයතන 6, විඥාන 6, ස්පර්ශ 6, වේදනා කායවල ගිනි ගන්නා හැටි අවබෝධයෙන් දැක්කට පස්සේ ගිනි ගන්නේ රාග, ද්වේෂ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස කියන
11 ගින්නකින් ගිනි ගන්න හැටි. මේ විදියට නුවණින් විමසනකොට මොකද වෙන්නේ? නිබ්බින්දං විරජ්‍යති. නිබ්බින්දං විරජ්‍යති කියලා කියන්නේ අවබෝධයෙන්ම කලකිරෙනකොට නොඇලී යනවා. නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති. නොඇලෙන්න නම් කලකිරෙන්න ඕන. අවබෝධයෙන් කලකිරෙන්න ඕන යථාර්ථය දැකලා. ඒ අවබෝධයෙන් කලකිරෙනකොට නොඇලෙනකොට නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති. එතකොට තමයි නිදහස් වෙන්නේ. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණොත් නිදහස් වුණා කියන ඥානෙ දන්නවා. ඒක තියෙන්නේ රහතන් වහන්සේ නමකට තමයි තියෙන ඥානයක් තමයි මම නිදහස් වුණා කියලා දන්න දකින්න ඥානෙ. ඒ ඥානෙ මොකද්ද? රහතන් වහන්සේට තියෙන විමුක්ත ඥානය. කීනා ජාති මං ඉපදීම ෂය කළා. උසිතම් බ්‍රහ්මචරියං බඹසර වංශයේ අවසන්. කතං කරණියං කළ යුතු දේවල් කරලා ඉවරයි. නාපරං ඉත්තත්ථායාති පජානාති. මට ඉදිරියට තවත් කරන්න දෙයක් නැහැ කියලා රහතන් වහන්සේ දැනගන්නවා. ඔන්න රහතන් වහන්සේ ඕනම රහතන් වහන්සේ නමකට ඇතිවෙන ඥානය. ඉපදීම ෂය වුණා, බඹසර වංශයේ අවසන් වුණා, කළ යුතු දේවල් කරලා අවසන් වුණා, ඉදිරියට තවත් කරන්න දේවල් නැහැ කියලා අවබෝධ වෙනවා. ඉදමෝච භගවා භාග්‍යතුන් වහන්සේ මේ වදාලා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අහලා 1000ක් වික්ෂුන් වහන්සේලා සතුටින් අනුමෝදන් වුණා. ඉමස්මින්ච පන වෙయ్యා කරනස්මින් භඤ්ඤමානේ. ආයතන 6 ගිනි 11කින් ගිනි ගන්න ආකාරයේ විස්තර වශයෙන් දේශනා කරපු මේ දේශනාව අහලා තස්ස බික්ඛු සහස්සස්ස. ඒ භික්ෂූන් වහන්සේලා 19ගේම අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්ඡින් සූති. සිත් සියලුම ආශ්‍රව වලින් නිදහස් වුණා. ඒ 1000ක් භික්ෂූන් වහන්සේලා අරහත්ත්වයට පත් වුණා කියලා මේ බුද්ධ දේශනාවේ තියෙනවා. ආදිත්ත පරියාය සූත්‍රයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ. එතකොට මේ තමයි 1000ක් භික්ෂූන් වහන්සේලා අරහත්ත්වයට පත්වෙච්ච දේශනාව. ධර්මයේ අහා ඉද්දින්ම තමයි අරහත්ත්වයට පත් වුනේ. ඒතකොට කොච්චර යෝනිසෝ මනසිකාරයක්. දැන් සාමාන්‍ය මේ මොහොතේම මේ කල්පනා කරන මොහොතේම මේ 11 ආකාරයකින් ආයතන 6 ගිනි ගන්න හැටි. සතර සතිපට්ඨානිය වැඩුණා. සතර ඉරිදිපාද වැඩුණා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩුණා. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගේ සත්‍තිස් බෝධිපාශික ධර්මයම ඒ මොහොතේම හිතේ වැඩෙනවා. එච්චර නුවණ දියුණුයි. එච්චර මහා පින් තියෙන අය සංසාරේ බොහෝ කුසල් කරලා මේ මහා පිනකින් ඉපදිච්ච උත්තමයෝ බුද්ධ කාලේ. ඒ නිසා ඒ ඇත්තෝ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඇත්තටම බුදු කෙනෙක් පහළ වෙන්නේ බුදු කෙනෙක් පිණිස නෙවෙයි. බුදු කෙනෙක් පහළ වෙන්නේ පින් තියෙන ලෝක සත්වයා වෙනුවෙන්මයි. ලෝක සත්වයා පින් කළා ධර්ම අවබෝධයට සුදුසුම් වෙන්නත් ඕන. ශාස්ත්‍රෝන් වහන්සේ නමක් බවට පහළ වෙන උත්තමයා දසපාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී ධර්මයන් සම්පූර්ණ කොට දසමරොම් පරදා බොමැඩදී කෙලෙස් යුද්ධෙන් ජයගත්ත මහා මුනිවරයෙක් වෙන්නත් ඕන. මේ සියල්ල එක තැන පහළ වෙනකොට තමයි බුද්ධ ශාසනයක් පිහිටන්නේ. බුද්ධ ශාසනයක් ඇති වෙන්නේ. ඒ නිසා අද කාලේ වුණත් අපි බුද්ධ ශාසනය රකින්න ඕන කියලා දැන් මේ මහන්සි වෙලා ජීවිතේ දෙවෙනි තැනට දාලා බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙලා සංඝ පිරිසක් ඉන්නවා. ගිහි පිරිසකුත් අප්‍රමාණව මේ ගෞතම බුද්ධ ශාසනය රැක ගන්න මහන්සි ගන්නවා. එහෙම වුණාට පින්වතුනි මේක ගෙනියන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ ගෙනියන්න පුළුවන් කාලයක් තමයි පින්වන්තයන් සිටින තාක්කල් විතරයි. සුදුසුන් සිටින තාක්කල් විතරයි. ධාතු සෑයක් බෝධීන් වහන්සේ නමක් වුණා ලෝකේ වැඩ ඉන්නේ ඊට වඳින පුදන සුදුසුන් සිටින තාක්කල් පමණයි. ඊට පස්සේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනවා.
ඒ නිසා ඒ දක්වා අපි දන්නේ ඉතින් මේ සුදුසුකම් තියෙන අය මේ දැන් සිඟිති දරුවන් අතර ඉපදිලා ඇති. ඔබේ ගෙදර දුව පැන ඇවිදින පුංචි දරුවෝ සමාජයට ශාසනයෙන් පිහිටක් ගන්න අය වෙන්න ඇති. ඒ අය වෙනුවෙන් අපි බුද්ධ ශාසනය රකින්න ඕන. ඒ අය වෙනුවෙන්. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ අනේක දුක් ගැහැට විඳලා නොඑක් නිന്ദා අවලාද විඳලා අප්‍රමාණ දුකක් විඳලා තමයි මේ පිරිසිදු බුද්ධ වචනේ කතා කර කර මේ ධර්මය අපිට ලබා දුන්නේ. උන්වහන්සේ මුලින් ධර්මය දේශනා කරපු සමහර පන්සල් වලින් උන්වහන්සේට ධර්ම දේශනා කරන්න තහනම් කරලා තියෙනවා. සමහරවිට මිනිසුත් එක්ක බණශාලාවේ ධර්මයේ කිය ඉන්නකොට වහලෙට ගල් ගහලා තියෙනවා. ධර්ම දේශනා කර කර ඉන්නකොට අල්ලපු කාමරේ හයියෙන් බෆල් දාලා තිනවා. ඒ වාගේ අවසානයේ ලොකු ස්වාමීන් වහන්සේ කොළඹ පැත්තෙන් පොල් ගහවලට එන්න එක හේතුවක් ඒක. ඒ තමයි අනේ නිදහසේ තමන්ඩම කියලා ධර්මයේ කියන්න තියෙන තැනක් තියෙනවා නම් හොඳයි කියලා. ලොකු ස්වාමීන් වහන්සේට උවමනාව තිබ්බේ තමන්ට පන්සලක් හදන්න හෝ මාලිගාවක් හදන්න නෙවෙයි. ධර්මයේ කියන්න තැනක්. ඊට පස්සේ උන්වහන්සේ පොල් අතු පැලවල් 5ක් ආම්දුරුව 5-9කට හදාගෙන පොල් ගහවල කැලේ ඉස්සල්ලාම කලේ ධර්මශාලාවක් හදපු එක. මිනිසුන්ට බණ කියන්න. ඒ ධර්මශාලාව මිනිසුන්ගෙන් පිරෙනකොට තව තව ධර්මශාලාව ලොකු කළා. පොල් ගහවල ලොකුවට හැදුවේ ධර්මශාලාව. ඒ කාලේ හදපු පරණ කුටි තවමත් කැලේ ඇතුලේ තියෙනවා. සංඝයාට ඒ පොල් ගහවල මිනිසුන්ට පේන්නේ ඉස්සරහා විතරයිනේ පින්වතුනි. ඔය ඇතුලේ අක්කර ගානක කැලයක් තියෙනවා. ඒ කැලේ අදටත් ඒ සංඝයාට හදපු පරණ කුටි තියෙනවා. උළු සෙවිලි කරපු වහලවල් පාත් තුන දොරවල් දිරපු දොරවල් ජනෙල් මේ වේයෝ කාපු උදේ හවස අතුගගා කූඹි අයින් කර කර අපි මේ කුටි වල වාසය කරන්නේ. ඉතින් පරණ කුටි ඇතුලේ තාම එහෙම තියෙනවා. සම්මා සම්බුදු කෙනෙකුට ලෞතුරා මාලිගාවක් හදලා මිනිසුන්ට වඳින්න පුදන්න තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අභිමානය දිහා බල වඳින්න පුදන්න පුළුවන් තැනක් හදලා සත්කාර කර කර වැඳ පින් කර ගන්නකොට මිනිස්සු හිතන්නේ හාමුදුරුවොත් ඇතුලේ මාලිගා හදාගෙන ඇති කියලා. අපිට මොන මාලිගාද? මේ ලෝකේ මාලිගා සුදුසු රාගදේශ මොහ ප්‍රහාණය කරපු තථාගත බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ධම්මරාජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සග්දවිඳුගේ පණුපුල් ආසනයේ වැඩ හිටියානම් දිව්‍ය ලෝකවල වැඩ හිටියානම් නාග ලෝකේ මණික් ආසනයේ වැඩ හිටියානම් අසුර භවනේ මහා මාණික්කය තුල වැඩ හිටියානම් බුදුරජාණන් වහන්සේ මේ ගල්වැලි සිමෙන්ති වලින් හදපු මේ මාලිගාව කියලා අපි නමක් පනවා ගත්ත සම්බුද්ධ රාජමාලිගාවේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීම ගැන ඇයි මේ තරම් අමාරුවෙන් නිඳහ කරන්නේ අපහාස කරන්නේ? මේ ලෝක සත්‍යය හේතුවක් තියෙනවා. ඒ තමයි ගිනිගෙන තියෙන්නේ ආයතන හයම. ඉතින් ගිනි ගත්තට පස්සේ පුච්ච ගන්නවා. ඉතින් මට ওই කාරණාව අහම්බෙන් මතක් වුණේ. ඉතින් මේ වාගේ ආයතන ගැන මෙච්චර අනිත්‍ය ධර්මයක් රහතන් වහන්සේලා බිහි වූ ධර්මයක් අපිට අපේ මොයෙන් කතා කරන්න ඔබට මේ විදියට අහන්න සැලසුනේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා. නැත්තම් මෙච්චර අනිත්‍ය දහම් කතා මෙච්චර ගැඹුරු දහම් කතා මාර්ගඵල ගැන මෙහෙම අහන්න ලැබෙන්නේ නැහැ. මහමෙවුනාව නැත්තම් ලොකු ස්වාමීන් වහන්සේ බිහි කළේ නැත්තම් මේ මහමෙවුනාව අද වෙනකොට ලංකාව කොහේ තියෙයිද දන්නේ. බුද්ධ ශාසනය පැත්තෙන් මෙච්චර ධර්මයක් කතා කරද්දි මුත් පැතිරෙන මිත්‍යා දෘෂ්ටි ටික දැක්කම ඒ නිසා සිත පහදවා ගන්න ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ 1000ක් සංඝයා මේ විදිහට අරහත්ත්වයට පත්වෙච්ච සූත්‍ර දේශනාව අදත් අපිට අහන්න ලැබුණා කියලා. ඒ නිසා අපි කාටත් 11 ගින්නකින් ගිනි ගන්න මේ ආයතන හයෙන් නිදහස් වීම පිණිස මේ පින් හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. ඉතින් පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ ඒ 5068යි
8:2 සාන්තිපුර හත්පෝරුව සූරියවැව ලිපිනේ පදිංචි පින්වත් ඒ.පී. කරුණාවති අම්මා. මේ කරුණාවති මෑණියෝ සත්පුරුෂ ආශ්‍රයත් යෝනිසෝ මනසිකාරයක් ලැබේවා කියන අදහසින්මයි මේ ධර්ම දානය සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් සත්පුරුෂ උත්තම ප්‍රාර්ථනාව. ලෝකේ අග්‍රතම පින ධර්ම දානමේ පින රැස් කරගත්තා. ඒ පින් බලෙන් සත්පුරුෂ ඇසුරත් යෝනිසෝ මනසිකාරයත් ඒකාන්තයෙන් සැලසේවා. 11 ගින්නෙන් නිදහස් වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. කරුණාවති අම්මාටත් අනුමෝදන් වන ඔබ සියලු දෙනාට. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා දැහැමින් රැකගනිත්වා. මිය පරලෝකීය ආර්ය ආනන්ද ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක සැපේටමපත් වේවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසීවුත් ලක්වැසි ලෝවැසි පිළිවෙත් පුරන සංගරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපුතුන්ට මේ පින් අනුමෝදන් වී ධර්මාවබෝධයම සැලසේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් කරුණාවති මෑණියන්ටත් ඒ වගේම පවුලේ සියලු ඥාති බන්දු මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණසම පවතිවා. ඒ වගේම සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් සැරසේවා. ඒ ඇහෙන ධර්මයේ යෝනිසෝ මනසිකාරය කිරීම තුලින් මේ බුද්ධ ශාසනය අකුසල් ප්‍රහාණය කොට කුසල් උපදවා ගන්න වාසනාව ලැබේවා. ඉතින් සියලු දෙනාට මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අප සියලු දෙනාට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන මේ 11 ගින්නකින් ගිනිගෙන තිබෙන මේ සසර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.